අද අපි කතා කරන්නේ සමමිතිය ගැන. ඔයාලට මම කියලා දෙනවා මෙන්න මේ කාරණා ටික. ද්විපාර්ශ්වික සමමිතිය කියන්නේ මොකක්ද කියන එකයි, භ්‍රමක සම්මිතිය කියන්නේ මොකක්ද කියලායි, භ්‍රමක සම්මිති ගණය කියන්නේ මොකක්ද කියන එකයි. එතකොට මුලින්ම කතා කරමු ද්විපාර්ශ්වික සමමිතිය. මෙතන වචනයෙන්ම අදහස් වෙනවා ද්වි. ද්වි කියලා කියන්නේ දෙකක්. පාර්ශ්වික කියන්නේ පාර්ශව පැති. පැති දෙකකින් අපට සමමිතික රූපයක් හදන්න පුළුවන් නම් අපි ඒකට කියනවා ද්විපාර්ශ්වික සමමිතිය සහිත රූපයක් කියලා. එතන මොකක් හරි රූපයක් සරල රේඛාවකින් නැමුවට පස්සේ ඒ රේඛාවෙන් දෙපැත්තේ කොටස් දෙක එකක් මත එකක් වැටෙනවා නම් අපි කියනවා සමපාත වෙනවයි කියලා. අන්න එහෙම වුණොත් අපි කියනවා ඒ රූපේට සමමිතික රූපයක් කියලා. නමපු රේඛාවට කියන්නේ සමමිතික අක්ෂය කියලා. සමමිතික අක්ෂයෙන් දෙපැත්තේ තියෙන කොටස් දෙක හැඩයෙන් සමාන වෙනවා, වර්ගඵලයෙන් සමාන වෙනවා. මේ තියෙන්නේ රූපය ඕක හරි මැදින් නමලා තියෙනවා නේද? ඔන්න ඔය නමලා තියෙන රේඛාවට අපි කියනවා සමමිතික අක්ෂය කියලා. එතන මෙන්න මේ රේඛාවෙන් මේ පැත්තේ තියෙන කොටස මම මේ රතු පාටින් පාට කරන්නේ. අන්න ඒ පැත්තේ තියෙන කොටසයි අනිත් පැත්තේ තියෙන කොටසයි හැඩයෙන් සමානයිනේ. දෙපැත්තම එක වගේ. ඒක තමයි මම ඉස්සෙල්ලාම කිව්ව ලක්ෂණය. හැඩයෙන් සමානයි. දෙවෙනි එක කිව්වා වර්ගඵලයෙන් සමානයි කියලා. ඒ කියන්නේ මේකේ වම් පැත්තේ මේ පාට කරපු පැත්තේ වම් පැත්ත ඒ කියන්නේ මේ පාට කරපු පැත්තේ විශාලත්වයයි පාට නොකරපු පැත්තේ විශාලත්වයයි සමාන. අපි හත ශ්‍රේණියේදී ඉගෙන ගත්තා හැම රූපයකටම තියෙන්නේ සම්මිතික අක්ෂ එකක් නෙමෙයි කියලා. සම්මිතික අක්ෂ දෙකක්, තුනක්, හතරක්, පහක් වගේ විවිධ ගණන් තියෙන රූප තියෙන්න පුළුවන්. අපි මුලින්ම කිව්වේ ද්විපාර්ශ්වික සමමිතික රූපයක් ගත්තොත් අන්නේ සමමිතික රූපයේ සමමිතික අක්ෂයෙන් දෙපැත්තේ පිහිටි කොටස් දෙක හැඩයෙන් සමාන වෙනවා, වර්ගඵලයෙන් සමාන වෙනවා. ඒ කියන්නේ සමමිතික රූපයක ලක්ෂණ දෙකක් ඔය කිව්වේ. හැඩයෙන් සමානයි, වර්ගඵලයෙන් සමානයි. ඒ වුණාට ඕකේ අනිත් පැත්ත සරල රේඛාවක් ඔස්සේ නැමුවොත් ඔය ඍජු කෝණාශ්‍රය වාගේ. දැන් මේ නැමුවට පස්සේ හම්බෙලා තියෙන කොටස් දෙක. ඔන්න ඔය જાතියේ හැඩයෙන් සමාන කොටස් දෙකක් තියෙනවා. දිගයි පල්ලයි සමාන හින්දා ඔය දෙක සමානයි. හැබැයි හැඩේනුයි ප්‍රමාණයෙන්ුයි සමාන වෙන හැම රූපයක්ම බෙදෙන රේඛාව සමමිතික අක්ෂයක් නෙවෙයි. මේකට සමමිතික අක්ෂ වෙන ඒවා තියෙනවා. අපි අද කතා කරන්නේ භ්‍රමක සම්මිතිය. දැන් භ්‍රමක කිව්වහම අර ඉස්සෙල්ලා කිව්ව ද්විපාර්ශ්විකයි භ්‍රමකයි කියන්නේ දෙකක්. අපිට සම්මිතිය ගන්න පුළුවන් ආකාර දෙවෙනි එකක් කීපයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ. හරි. එතකොට භ්‍රමක සම්මිතිය කියලා කියන්නේ තල රූපයක්. ඒ කියන්නේ ඕනෑම කොලයක අදින රූපයක්. අන්නේ රූපයේ මත ඇතුලේ ලක්ෂයක් කරන් අන්නේ ලක්ෂයේ වටේ සම්පූර්ණ රවුමක් කරකෙව්වොත් අනිවාර්යයෙන්ම එක වතාවකදී නම් සමපාත වෙනවාමයි. ඒ කියන්නේ කොහොම හරි කරකවම් ඇවිල්ලා පටන් ගත්ත තැනට આવොත් සමපාත වෙනවනේ. මොකක් හරි තල රූපයක් අරගෙන ඒකේ හරිමැද ලක්ෂයේ වටා එක වටයක්. එක වටයක් කියන්නේ අපි අංශක වලින් කිව්වොත් අංශක 360ක් කරකවද්දී වටය අවසන් වෙන්න කලින් සමපාත වෙනවා නම් ඒ කියන්නේ අඩුම අවස්ථා දෙකකදී සමපාත වුණා නම් අපි කියනවා ඒ රූපේට භ්‍රමක සමමිතිය තියෙනවා කියලා. ඒතකොට කරකවපු ලක්ෂයට අපි කියනවා භ්‍රමණ කේන්ද්‍රය කියලා. ඒතකොට භ්‍රමක සමමිතිය
තියෙන රූපයක් බ්‍රමක කේන්ද්‍රය නොවන තැනක ඉඳන් කරකෙව්වොත් සමපාත වෙන්නේ එක වතාවක් විතරයි. බ්‍රමක කේන්ද්‍රේ නැතිව වෙන තැනක් අරන් කරකෙව්වොත් ඒත් සම්පාත වෙන්නේ එක වතාවයි. බ්‍රමණ කේන්ද්‍රය වටා කරකවද්දී අර සමපාත වෙන වාර ගණනට අපි කියනවා බ්‍රමක සමමිති ගණය කියලා. ඔයාලට මෙතන රූප හතරක් පේනවනේ. මම දැන් පළවෙනි රූපය කොඩියක් වගේ එකක් තියෙන්නේ. ඒක කරකවනවා බලා ගන්න මොකද වෙන්නේ කියලා. ඔන්න සමපාත වුණේ එක වතාවයි. ඒ කියන්නේ කැරකිලා පළවෙනි තැනට ආවට පස්සේ තමයි සමපාත වුනේ. ඒ නිසා ওই රූපේට බ්‍රමක සමමිති ගුණය නැහැ. අපි මේක කරකවපුවාම අවස්ථා හතරකදී එකිනෙක සමපාත වෙනවා. ඒ හින්දා මේකට බ්‍රමක සම්මිතිය තියෙනවා. මේ දකුණු පැත්තේ පහළ තියෙන රූපය. අපි කරකවල බලමු කී වතාවක් සම්පාත වෙනවද කියලා. එක වතාවයි දෙවෙනි වතාව සම්පාත වුණා. තුන්වෙනි වතාවත් සම්පාත වුණා. හතරවෙනි වතාවත් සම්පාත වුණා. එහෙනම් අවස්ථා හතරකදී සම්පාත වුණා. ඒ නිසා මෙන්න මේ රූපේ බ්‍රමක සම්මිති ගණය 4යි. අන්නේ විදිහට සම්පාත වෙන වාර ගන්නට අපි කියනවා බ්‍රමක සම්මිති ගණය කියලා. මේ රූපයේ සම්පාත වෙන්නේ වාර 3යි. ඒ නිසා ඒකේ බ්‍රමක සම්මිති ගණය 3යි. සම්පූර්ණ වටයක් කරකවද්දී සමපාත වෙන්නේ වාර එකක් නම් ඒ රූපේට බ්‍රමක සම්මිතිය කියන ගුණය නැහැ. ඒ නිසා බ්‍රමක සම්මිති ගණයට එක කියන උත්තරය ලැබෙන්න විදිහක් නැහැ. මෙතන තියෙන්නේ සමපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ ත්‍රිකෝණයේ පාද තුනම සමානයි. අපි මෙන්න මේකේ බ්‍රමක සම්මිති ගණය හොයන්න යන්නේ. අපි බලමු ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ කීයක් තියෙනවද කියලා. ඔන්න 1යි. ඔන්න දෙවෙනි සම්මිති කක්ෂ. ඔන්න තුන්වෙනි සම්මිති කක්ෂය. එහෙනම් මේකට සමමිති කක්ෂ 3ක් තියෙනවා. අපි දැන් බලමු මේකේ බ්‍රමක සම්මිති ගණය කීයද කියලා. මම මේ රූපේ දැන් සම්පූර්ණ වටයක් කරකවනවා. බලන්න කී වතාවක් එක මත එක සමපාත වෙනවද කියලා. අවස්ථා 1යි, අවස්ථා 2යි, අවස්ථා 3යි. එහෙනම් මෙන්න මේ සමපාද ත්‍රිකෝණයේ බ්‍රමක සම්මිති ගණය 3යි. මේ යටින්ම තියෙන නේද වගුවක් පේන්න? අන්න ඒ වගුව ඇඳ ගන්න. දැන් මම මෙතන රූප එහෙකට විතරනේ ලියලා තියෙන්නේ. මම මේ පාඩමේදී ඔයාලට රූප 12ක් ගැන කියලා දෙනවා. ඒ නිසා යටට රූල් 12ක් තියෙන ඇඳ ගන්න. රූපයේ නම තමයි සමචතුරස්‍රය. අපි බලමු මේකේ බ්‍රමක සම්මිති ගණය හොයන්න යන්නේ. ඉස්සෙල්ලා වගේම මම ද්විපාර්ශ්වික සම්මිති කක්ෂ ගාන හොයමු. ඇඳලම් බලමුකෝ. මෙන්න සම්මිති කක්ෂ 1යි 2යි 3යි 4යි. දැන් අපි සමමිති කක්ෂ 4ක් තියෙනවනේ. බලමු සමමිතික ගණය කීයද කියලා. ඒකට මේ රූපය කරකවන්න ඕනේ. ඔන්න කරකවලා බලමු. අවස්ථා 1යි 2යි 3යි ඔන්න පටන් ගත්ත තැනටම ආවා 4යි. එතකොට මේකේ බ්‍රමක සම්මිති ගණය 4යි. ඊගාව රූපය. මේකත් සවිදි රූපයක්. මේ ඇඳලා තියෙන සවිදි පංචාශ්‍රයක්. ඉස්සෙල්ලාම අපි අඳිමු සමමිති කක්ෂ ටික. 1යි 2යි 3යි 4යි 5යි. සමමිති කක්ෂ 5ක් තියෙනවා. දැන් සමමිතික ගණය 1යි
5නේ. අපි මේකේ පැති 6ක් තියෙන නිසා අපි මේකට කියන්නේ සවිදි ෂඩශ්‍රය කියලා. එහෙනම් අපි ඉස්සෙල්ලාම සම්මිතික අක්ෂර ටික අඳිමු. සම්මිතික අක්ෂර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි. ඔන්න ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂර 6යි සමමිති ගණය හොයලා බලමු. හය වතාවකදී සම්පාත වුණා. එහෙනම් බ්‍රමක සම්මිති ගණය 6යි. පැති ඔක්කොම සමානයි, කෝණත් ඔක්කොම සමානයි. ඒ හින්දා මේ රූපය හඳුන්වන්නේ සවිදි අෂ්ටාශ්‍රය කියලා. අපි මේකේ බ්‍රමක සම්මිති ගණය හොයන්න කලින් ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂර ටික ඇඳලා බලමු. සම්මිතික අක්ෂර 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. මේ රූපය 8 වතාවකදී එක මත එක පිහිටන්න සම්පාත වෙන්න නමන්න පුළුවන්. එහෙනම් සම්මිතික අක්ෂර ගන්න 8යි. දැන් සමමිති ගණය හොයමු. 1යි 8 වතාවකදී සම්පාත වුණා නේද? එහෙනම් මේකේ බ්‍රමක සම්මිති ගණය 8යි. අපි මේකට කියන්නේ ඍජු කෝණාශ්‍රය කියලා. අපි මේකේ බ්‍රමක සම්මිති ගණය හොයන්න යන්නේ. මෙන්න එක සම්මිතික අක්ෂරය, මෙන්න අනිත් සම්මිතික අක්ෂරය. එහෙනම් ඕකට තියෙනවා සම්මිතික අක්ෂර දෙකක්. එතන මෙන්න මේ සම්මිතික අක්ෂර දෙක කැපෙන තැන මෙන්න මෙතන තමයි බ්‍රමක කේන්ද්‍රය තියෙන්නේ. ඔන්න ඔය බ්‍රමක කේන්ද්‍රය වටේ අපි දැන් අංශක 360ක් නැත්තම් සම්පූර්ණ වටයක් කරකවලා බලමු. අවස්ථා දෙකකදී සම්පාත වුණා. ඒ නිසා බ්‍රමක සමමිති ගණය 2යි. මේ තියෙන්නේ සමාන්තර ආශ්‍රයක්. ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂර එකක්වත් අඳින්න විදිහක් නෑ මේකට. ඒ නිසා ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂර ගන්න බිඳුවයි. ඒ වුණාට බ්‍රමක සම්මිතියක් තිබුණා. බ්‍රමක සම්මිති ගණය 2යි. සම ද්විපාද ත්‍රිකෝණයක්. ඒ කියන්නේ පාද දෙකයි සමාන. මෙන්න මේ පැත්තයි විතරයි මේක සමාන. බ්‍රමක සමමිතිය තියෙන්න නම් ඔය රූපය අවම වශයෙන් වාර එකකට වඩා වැඩියෙන් සම්පාත වෙන්න ඕනේ කියලා. වාර එකකට වැඩියෙන් සම්පාත වුනේ නැත්නම් බ්‍රමක සම්මිතිය කියන ගුණය මේකේ නැහැ. සම්මිතික අක්ෂර මේකට තියෙනවා එකක්. ඔන්න ඔක විතරනේ තියෙන්නේ. දැන් අපි සම්පූර්ණ වටයක් කරකවලා බලමු. සමපාතුනේ වාර 1යි. වාර එකක් සම්පාත වුණා නම් බ්‍රමක සම්මිතිය මේකට නැහැ. ඒ නිසා බ්‍රමක සම්මිති ගණයකුත් නැහැ. නැත්තම් බිඳුවයි කියලා ලියන්න. විෂම ත්‍රිකෝණයක් තියෙන්නේ. ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂර නැහැ. වටයක් කරකවපුවාම බලන්න කී වතාවක් සම්පාත වෙනවද? එක වතාවයි සම්පාත වුණේ. එක වතාවක් සම්පාත වුණා නම්
බ්‍රමක සම්මිතිය කියන ගුණය මේකට නැහැ. ඒ නිසා බ්‍රමක සම්මිති ගණයකුත් නැහැ. අපි 10 වෙනි රූපයත් බලමු. අපි මේක ට්‍රැපීසියමක්. හැබැයි මං ඇදලා තියෙන ට්‍රැපීසියමේ පාද දෙකක් සමාන ඇදලා තියෙන මේකයි මේකයි. සමාන වැන්ද නිසා අපි මේකට කියනවා සමද්විපාද ට්‍රැපීසියම කියලා. එතකොට පාද දෙක සමාන හින්දා මේකේ සම්මිතික අක්ෂ එකක් තියෙනවා. පාද දෙක සමාන උනේ නැත්තම් සම්මිතික අක්ෂ එකක්වත් නැහැ. බලන්න කරකෝලා සමපාතුමේ අවස්ථා එකකදී එහෙනම් බ්‍රමක සම්මිතිය නැහැ. මේ දීලා තියෙන රුම්බසයක් බලමු සම්මිතික අක්ෂ ඇඳලා ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. ඒ වගේ ඡේදන ලක්ෂ්‍යය මෙතන අපි එතන කේන්ද්‍රය වශයෙන් අරගෙන සම්පූර්ණ වටයක් කරකවලා බලමු. සමපාත වුණ අවස්ථා දෙකකදී එහෙනම් මේකේ බ්‍රමක සම්මිති ගණය දෙකයි. තල රූප අපි 12ක් කතා කරා. තල රූප 12 එහා පැත්තේ මම සඳහන් කරා. බලන්න ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගණන සඳහන් කරලා තියෙනවා. බ්‍රමක සම්මිති ගණය සඳහන් කරලා තියෙනවා. දැන් බලන්න මෙන්න මේකේ ද්විපාර්ශ්වික සම්මිතිය අක්ෂ නැති ඒවා තියෙනවද කියලා. මෙන්න ද්විපාර්ශ්වික සම්මිතිය නැති අවස්ථාවක්. හැබැයි ඒකේ බ්‍රමක සම්මිතියක් තිබිලා තියෙනවා නේද? මෙතනත් ද්විපාර්ශ්වික සම්මිතියක් නැහැ, බ්‍රමක සම්මිතියක් නැහැ. මේ අවස්ථාවේ ට්‍රැපීසියමක ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂත් නැහැ, බ්‍රමක සම්මිතියක් නැහැ. එහෙනම් අපිට එක සම්බන්ධයක් ගන්න පුළුවන්. මොකද්ද? ද්විපාර්ශ්වික සම්මිතිය නැති වුණාට බ්‍රමක සම්මිතිය තියෙන්න පුළුවන්. උදාහරණයක් සමාන්තර ආශ්‍රය. අනිත් එක බලන්න. ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ එකක් තියෙන රූප මේ මෙන්න ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ එකයි. හැබැයි බ්‍රමක සම්මිතිය බිඳුවයි. මේකේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ එකයි. හැබැයි බ්‍රමක සම්මිතිය බිඳුවයි. එහෙනම් ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ එකක් තියෙන වගේ බ්‍රමක සම්මිතිය නැහැ. සමපාද ත්‍රිකෝණේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගණනයි බ්‍රමක සම්මිති ගණයයි දෙකම සමාන වෙලා. ඊගාවෙකෙත් සමාන වෙලා නේද? මේකෙත් සමානයි, මේකෙත් සමානයි. අනිත්‍යයත් බලන්න මේ විදිහට කියලා. සමමිතික රූපයක ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගණනයි බ්‍රමක සම්මිති ගණයයි එකිනෙකට සමාන වෙනවා. ද්විපාර්ශ්වික සමමිතිය ඇති බ්‍රමක සම්මිතිය සහිත තල රූපවල සමමිති ගණයයි සම්මිතික අක්ෂ ගණනට සමාන වේ. දෙවෙනි ලක්ෂණය තමයි මෙතනින් පටන් ගන්නේ. ද්විපාර්ශ්වික සමමිතිය නැති තල රූප වලට බ්‍රමක සම්මිතිය තියෙන්න පුළුවන්. උදාහරණයක් සමාන්තර ආශ්‍රය. එතකොට භ්‍රමණ කේන්ද්‍රය හොයාගන්න අපි භ්‍රමණ කේන්ද්‍රය හොයාගන්න පුළුවන් සම්මිතික අක්ෂවල ඡේදන ලක්ෂය. භ්‍රමක සම්මිති ගණය දෙක හෝ ඊට වැඩි තල රූපයකට භ්‍රමක සම්මිතිය තියෙනවායි කියලා. ඒ කිව්වේ කිසිම අවස්ථාවක භ්‍රමක සම්මිති ගණය එක කියන උත්තරේ ඉන්න බෑ.